Honorable Prime Minister, Honorable State Minister, Governor of the Central Bank, Secretary to the Honorable Prime Minister, officials of the Central Bank, members of the Board of Bank of Ceylon, and the rest of the family members of Bank of Ceylon. In celebrating our 82nd anniversary, when I invited myself to Temple Trees, it was all the more significant. මේ අවස්ථාවේදී සර්ගේ නිවහනට ආරාධනාව මම උදුරගන්න අවස්ථාවේදී මට කල්පනා වුණ ප්‍රධාන කාරණාව තමයි අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටුවලා තියෙන්නේ සර් අර්නස්ට් ඩිසිල්වා මහත්තයාගේ බංගලාවේ. අපේ ලංකා බැංකුවේ මුල්ම සභාපති ධූරය දරලා තියෙන්නේ සර් අර්නස්ට් ඩිසිල්වා. Therefore, I have a legitimate, legal and a moral right to celebrate my 82nd anniversary in the abode of the Honorable Prime Minister. සයි මට තියෙන සදාචාරාත්මක සහ නෛතික බලය පාවිච්චි කරන්න තමයි අද මෙතෙන්ට ආවේ අපේ මේ සංවත්සර උත්සවයේ සමරන්න. මේ 82 වෙනි සංවත්සරයේ සමරන අවස්ථාවේදී ගරු අගමැතිතුමනි 81 සමරන අවස්ථාවේදී මා කියපු කාරණා කීපයක් අදටත් වළංගුයි. ඒ කාරණාව ආවර්ජනය කරනවා නම් 2014 ඔබතුමා මුදල් අමාත්‍යාංශය දරනකොට සහ ඔබතුමා ජනාධිපති ධූරය දරනකොට 6%ක වර්ධන වේගයක් තිබ්බ රජයක් තමයි වෙනස් වුණේ. ඒ වගේම බැංකු පොලි අනුපාතයේ තිබ්බේ ණය දුන්නේ 100ට තනි ඉලක්කමට. 8.9ට ණය තිබ්බා 2014. අද ඒවකට මහ බැංකුවේ අධිපතිතුමා හිටියනම් මට සිහි කරන්න කාරණා කීපයක් තියෙනවා. එතුමා නැති නිසා එතුමාගේ ලේකම්තුමා ඉන්නවා. Still I would like to reiterate on that fact. And then it was a relative peaceful country that was handed over. මේ අවුරුදු 30 ගණක් තිබ්බ යුද්ධේ නවත්තලා සාමකාමී රටක් තමයි අපේ ජනාධිපතිතුමා ඒ වෙලාවේදී බාර දුන්නේ. ඒ ඔක්කොම අවුරුදු 4ක් ගියාට පස්සේ වෙනස් වෙලා 2019 නොවැම්බර් මාසේ ආපහු අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය පත් වෙන අවස්ථාව වෙනකොට බැංකු පොලි අනුපාතය කීයද? 15යි 16යි. මෙතන ඉන්නවා ව්‍යාපාරිකයෝ සනාථ කරයි මම කියන කාරණාව. ඒට අමතරව 2014 දී තනි ඉලක්කමේ තිබ්බ වැට් එක 2019 වෙනකොට 15යි වැට් එක තිබ්බේ. ඒ වගේම NBT එකක් තිබ්බ තව 2%යි withholding tax ව්‍යාපාරයක් කරන පුද්ගලයෙක් බැංකුවට එන වෙලාව වෙනකොටම 32යි 33යි අපි පරිභෝජනය කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා. That was the environment in which that this government took over in November 2019. ඒ අවස්ථාවේදී මුලින්ම මේ කොරෝනා එන්න කලින් මහ බැංකුවෙන් යෝජනා කරලා ඉදිරිපත් කරලා තිබුණා තනි ඉලක්කමට ගෙනාවා බැංකු පොලි අනුපාතය. At the same time, it was the Treasury that brought down the VAT from 15 to 8%. Withholding tax, all that was made a single tax. Today, the environment has changed. ඒ තිබුණු වාතාවරණය වෙනස් වෙලා ව්‍යාපාර සඳහා සුදුසු වාතාවරණයක් ඇති වුණා. නමුත් ජනාධිපති අගමැතිතුමනි මේ සිද්ධිය මම මේ කියන කාරණාව ඇති වුණේ මේ කොරෝනා එන්න ඉස්සෙල්ලා. ජනවාරි පෙබරවාරි මාසවල තමයි මේ මහ බැංකුව ඉතාමත් ප්‍රගතිශීලී ක්‍රියාමාර්ගයක් අනුගමනය කරේ. Then came the corona situation and the central bank introduced the 4% interest සෞභාග්‍ය loan scheme. මේ අවස්ථාවේ ඒ වෙනකොටත් ලංකා බැංකුව තමයි ඉදිරිපත් වෙලා බිලියන 40ක් දක්වා අපි නිෂ්කාශනය කරා. That the disbursement on the part of Bank of Ceylon out of the 150 plus, the central bank advanced a bit more than the 150 initially promised, but we accounted for 40 billion out of that. Be that as it may. Now, අද වාතාවරණය මොකද වෙලා තියෙන්නේ? මම මේ දැන් මෙතන කතා කරනකොට අලිගා මන්දිරයේ එක්තරා උසස් නිලධාරි මහත්මයෙක් මගෙන් අහනවා බෙලරුස් රාජ්‍යයට ඩොලර් 2500ක් යවන්න බැංකුවකට ගිහලා බෑයි කිව්වයි කියලා. මම කිව්වා අපිට නම් එහෙම වාතාවරණයක් උදා වෙලා නැහැ. අද වෙනකල් මේ සියලු
එන්නත් කරන වැඩසටහනට. අද වෙනකල් මේ තෙල් ආනයනය කිරීම සඳහා. ඊට අමතරව වෙනත් ඖෂධ මොකක්ද අවශ්‍යතාවය අපේ සංචිතය තවම ශක්තිමත්. I must mention this in particular, sir, that the governor is also here. We have, within the first 6 months, we have achieved $1.9 billion in remittances. This is the highest ever number for a half-year period that we have achieved. Apart from that, if I do mention the profit that we have made for the half year, I don't think that will go down too well. Yes, I need to say that as well, nevertheless. ගිය අවුරුද්දේ සර් අපේ ණය කළඹ 128කින් වැඩි වුණා. වෙනත් බැංකු 105යි 6යි ඒගොල්ලෝ ණය දීලා තිබ්බේ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට. But as far as Bank of Ceylon is concerned, even during a low interest regime, the CFO keeps questioning us, the board, as to why we are going ahead with these matters. But then, even in a low interest regime, the bank was very liberal and we lent, our loan book increased to 28%. All these factors put together. 128ක් ණය කළම වැඩි වුණාම ඒකේ ප්‍රතිඵලය එන්නේ මේ අවුරුද්දේ. ගිය අවුරුද්ද පුරා ලැබපු ලාභය පළවෙනි මාස 6 ඒ කියන්නේ බිලියන 27ක් අපි දැනට ලබලා තියෙනවා. Now this is not robbing away from the industry. This is because of the expansion of our loan book for no other reason. Therefore, do not take any measures, sir, to take that 27 billion from us. But that is how, because our loan book expanded and our enterprises, our entrepreneurs who are with the Bank of Ceylon family are more than happy with what the services that have been offered during the course of this year. මේ තියෙන ප්‍රශ්න අතරේ තමයි බැංකුව මේ සංචිත වැඩි කරගත්තේ. ඒ වගේම ගිය අවුරුද්දේ අවුරුද්ද පුරාවට 10%කින් වැඩි වෙච්ච foreign remittances විදේශීය ප්‍රේෂණ මේ අවුරුද්දේ මම හිතන්නේ 20%කින් 25කින් විතර වැඩි වෙයි වසර අවසානයේ වෙනකොට මේ වෙනකොට වැඩි වෙලා තියෙන සංඛ්‍යාවත් එක්ක බලද්දී. So why am I saying all this? I have to say all this to instill confidence in the business community. I have to say all this to instill confidence in the general populace of this country. We are okay and we have been resilient. For 82 years we have been resilient and we'll be resilient for another 28 years until we become 100 and then we become young and vibrant once more. As of now, this is the youngest and the most vibrant bank available in Sri Lanka. The services that have been extended, the staff average is something like 32 age. We are young and vibrant and we are in a position to help the industry thrive and the industry to move forward. I am once again privileged, sir. මට මේ අවස්ථාව ලබා දුන්නාට අර්ලිගහ මන්දිරයේ ඔබතුමාගේ සෙවණි අපේ 82 වෙනි සංවත්සරයේ සමරන්න 83 වෙනි සංවත්සරයත් මේ සෙවණේම සමරන්න අපිට අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.